Good afternoon, children. Pieda බලමු පුතේ මේ exam paper එකේ letter writing ප්‍රශ්නයක් එනවා ඔයාලට අනිවාර්යෙන්. letter එක හරි graph එක හරි ලියන්න පුළුවන්. letter එක ලියන එක ලේසි මං හිතන්නේ. අපි graph writing කරා දවසක්. අපි letter writing එනම් කරමු අද. එහෙනම් පුතේ writing book එක අරන් මාතෘකාව දාගන්න letter writing. letter writing. writing book එකේ ඔයාලා මේ letter එක format එක දන්නවා මං හිතන්නේ ආයෙ format එක කියලා දෙන්න ඕනිද? ඕනේ නම් chat එකට message එකක් දාන්න. මුලින්ම sender's address. අපි formal letter එක රාජකාරී ලියුමක format එක මුලින් දාගෙන ඉමු. date එක receiver's address ලබන්නාගේ ලිපිනය දිනේ ලබන්නාගේ ලිපිනය පස්සේ එයාගේ අනතුර ආමන්ත්‍රණයේ විදිහට අපි දානවා salutation පස්සේ topic එක heading එක පස්සේ body of the letter ලියුමේ අන්තර්ගතයේ කියලා ඊට පස්සේ thank you yours loving faithfully formal letter එක නම් දාන්නේ yours faithfully කියලා. පස්සේ අපේ sign එක අස්සන දානවා. signature. පස්සේ අපේ නම
ඔන්නෝක තමයි ෆෝමල් ලෙටර් එක. රාජකාරී ලියුමක ෆෝමැට් එක. අපි මෙතන දවසක් දාගත්ත නේද මේ ලෙටර් ඇටිටියුඩ් එකේ ෆෝමැට් එක දාගත්තනේ දවසක්. අපි බලමු ලෙටර් එකක් පටන් ගන්න. එක්සැම්පල් පොඩි ෆ්‍රේස් ටිකක් වාක්‍ය ගන්න ටිකක් මම දාලා තියෙනවා. ඔන්න ඔය කියලා තියෙන ඒවායින් අපිට පටන් ගන්න පුළුවන් ලෙටර් එක. ඕනම එකක් පටන් ගන්න පුළුවන් අපිට I am writing this letter to. දැන් ඔයාලට එන රික්වෙස්ට් එකක් කරන්න. apologize සමාව ගන්න. ඒ වගේ එකක් තමයි ඉන්නේ. I am writing this letter to. ඒක තේරුම මම මේ ලියුම ලියන්නේ. ඉස්සරහින් ලියාගන්න සිංහලෙන්. letter එක beginning ආරම්භක point එක. මම මේ ලියුම ලියන්නේ. මම මේ ලියුම ලියන්නේ. ඊළඟ එකේ I was very happy to get your letter as I hadn't heard from you for a long time. මට ගොඩක් සතුටුයි ඔබගේ ලිපිය ලැබීම ගැන. මට ගොඩක් සතුටුයි ඔබගේ ලිපිය ලැබීම ගැන. ගොඩ කාලෙකින් ඔයා ගැන අහන්න ලැබුණේ නැති නිසා මට ගොඩක් සතුටුයි ඔයාගෙන් ලිපිය ලැබීම ගැන. මට ගොඩ කාලෙකින් ඔයා ගැන අහන්න ඔයා ගැන ඇහුවේ නැති නිසා. Thank you for your letter and I am sorry I couldn't write you for a long time. මෙන්න මේ ටික මම කියන්නම් මේ ඉස්සරහින් දාගමු අපි මොන වගේ ලෙටර් එකද පාවිච්චි කරන්න පුළුවන් කියලා. පළවෙනි එක ෆෝමල් ඉන්ෆෝමල් දෙකේදීම පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා එතන ඉස්සරහින් දාගන්න F අකුරයි I අකුරයි ෆෝමල් රාජකාරී ඉන්ෆෝමල් personal letters ලියන්න අපි. පළවෙනි ෆ්‍රේස් එක පුළුවන් අපිට ෆෝමල් ඉන්ෆෝමල් දෙකේදීම පාවිච්චි කරන්න. ඒ හින්දා F I කියලා දාගන්න. දෙවැනි එක තුන්වෙනි එකෙන් කියන්නේ ඔයාගේ ලිපියට ස්තුතියි මට සමා වෙන්න මට ඔයාට ගොඩ දවසකින් ලියන්න බැරි වුණා. ඊපස්සේ දෙවෙනි එකයි තුන්වෙනි එකයි දෙකම අපිට ෆෝමල් ඉන්ෆෝමල් ලෙටර් වල විතරයි පාවිච්චි කරන්න පුළුවන්. එතන ඉස්සරහින් I කියලා දාගන්න. ඊපස්සේ තියෙනවා I was very sad to know that. මට ගොඩක් දුකයි ඒක දැනගන්න ලැබීමෙන්. ඊළඟ එකෙත් අදහස ඒකම තමයි. ඊපස්සේ කොට I was very sad to know that I am sorry I couldn't. අන්න ඒ දෙකත් පාවිච්චි කරන්න පුළුවන් අපිට ඉන්ෆෝමල් ලෙටර් වල විතරයි. I අකුර දාගන්න ඒ දෙක ඉස්සරහින්.
පස්සේ තියෙනවා I am writing you regarding an essential facility for. දැන් අපි කාගෙන් හරි අපිට නැති පහසුකමක් ඉල්ලලා ලියුමක් ලියනවා නම් අන්න ඕක අපිට දාන්න පුළුවන්. මම මේ ලිපිය ලියන්නේ අත්‍යවශ්‍ය පහසුකමක් පිළිබඳව. මම මේ ලිපිය ලියන්නේ අත්‍යවශ්‍ය පහසුකමක් පිළිබඳව. එතන ඉස්සරහින් දාගන්න formal. ඒක පාවිච්චි කරන්න පුළුවන් formal letter එක. කකුර දාගන්න. I wish to buy. දැන් අපි මොනවා ගැන හරි මොකක් හරි කම්පැනි එකකින් අපිට මොනවා හරි ගන්න ඕනි. අපි ඒක ගන්න බලාපොරොත්තු වෙනවා කියන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා මිලදී ගන්න I wish to buy කියන්නේ. ඒකත් රාජකාරී letter එක. formal letter එක. This is with reference to advertisement in the Daily News of 20th May 2021. මේක අපිට පුළුවන් දැන් අපි පත්තරේ දාලා තිබ්බ job advertisement එකකට පිළිතුරක් විදියට ලියුමක් ලියනවා නම් මේක මෙන්න මේ දවසේ මෙන්න මේ පත්තරේ තිබ්බ ඇඩ්වර්ටයිස්මන්ට් එක දැන්වීම සම්බන්ධවයි. මේ ලිපිය Daily News පත්තරේ ඔන්න ඔය දිනේ දැන්වීම සම්බන්ධවයි. This is with reference to my letter dated. දැන් අපි කොහෙට හරි කලින් letter එකක් කියවලා ඒකට තාම අපිට පිළිතුරක් හම්බුනේ නැහැ. දැන් අපි price list එකක් ඉල්ලුවා කියනකො මොකක් හරි බඩු ගෙවන්න දෙන්න තැනකින්. දැන් එයාලා තාම අපිට list එක එව්වේ නැහැ. එතකොට අපි ආයෙ letter එකක් කරනවා remind letter එකක් නැවත දැනුවත් කරලා this is with reference to my letter dated ඊට පස්සේ එතනින් දිනේ දානවා. එතන අපි කලින් ලියුම දාපු දිනේ දානවා. මේ ලියුම මෙන්න මේ දිනේ ලියුම සම්බන්ධවයි. මේ ලියුම එතනින් දිනයක් ඕනනම් උදාහරණයක් දාගෙන මෙන්න මේ දිනේ අපි આવපු ලියුම සම්බන්ධවයි කියන එක තමයි එකෙන් කියන්නේ. dated on the about topic. ඒකත් ඒ උඩ කොටසෙම එකක්. the about topic කියන්නේ ඉහළින් සඳහන් මාතෘකාවේ. දැන් අපි topic එක ලියලානේ. ඊට පස්සේ letter එක පටන් ගන්න. ඔන්න ඔය වාක්‍යයකින් letter එක පටන් ගත්තා නම් හරි. මේ ලියුම මෙන්න මේ දවසේ ඉහත සඳහන් මාතෘකාව ගැන මාතෘකාව සම්බන්ධවයි. ඊපස්සේ දැන් පල්ලෙහා තියෙන එක දාන්න පුළුවන් අපිට our cultural show will be held on අපේ සංස්කෘතික උත්සවය පැවැත්වේවි. දැන් අපි චීෆ් ගෙස්ට් විදියට හරි ස්පීච් එකක් කරන්න කාට හරි ආරාධනා කරන ඉන්විටේෂන් ලෙටර් එකක් ලියද්දි අපිට විස්තර ටික දාන්න එපා මුලින්. මොකද්ද ෂෝ එක කීයද තියෙන්නේ කීයටද පටන් ගන්නෙ ඔන්නෝම පුළුවන් අපිට ඒක පටන් ගන්න. Our cultural show will be held on next Monday ඔන්නෝම in our main hall තියෙන තැන විස්තරේ ඒක කියාගෙන ගියාකි අපිට පළවෙනි වාක්‍ය විදියට. මේ සංස්කෘතික උත්සවය පැවැත්වේවි. එතන අපිට අදාළ ෂෝ එකේ නම දාලා තියෙන වෙලාව දිනේ ටික දාගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ complain එක. පැමිණිල්ලක් සම්බන්ධව letter එකක් ලියන්න. I am writing this letter to complain on.
කියලා පැමිණිල්ල කරපු රීසන් එක එතනින් දාන්න තියෙන්නේ. හේතුව ගොඩක් වෙලාවට ලෙටර් එකේ දෙන්න පුළුවන් අපිට. එතකොට ඒකම එමු අපිට ලියන්න පුළුවන් සමහර ලාවට. මම මේ ලිපිය ලියන්නේ පැමිණිල්ලක් සම්බන්ධවයි. මම මේ ලිපිය ලියන්නේ පැමිණිල්ලක් සම්බන්ධවයි. ending part එක බලමු. කතා කරගෙන යමුද? මුලින්ම ලෙටර් එකක් ලියලා බලමු ending part එක. නැත්නම් ලෙටර් එකක් ලියලා බලමු. දැන් ඉස්සෙල්ලම රාජකාරී කොහොම ලෙටර් එකක් ලියලෙමු. මෙන්න මේ ලෙටර් එක ටියුට් එකේ page number 6 වල තියෙනවා පළවෙනි ලෙටර් එක අපි ලියන්න යන්නේ. Your English teacher asked you to read some English storybooks after the exam එකෙන් පස්සේ English book ටිකක් refer කරන්න කියලා කිව්වලු teacher. Write a letter to a manager of a Lake House bookshop, Colombo, asking for information about the books for children. ළමයින්ගේ පොත් සම්බන්ධව Lake House bookshop එකෙන් අපිට විස්තර ටිකක් දැනගන්න ලෙටර් එකක් ලියන්නලු. හරි ලේසි. The title of the books available. මොනවද පොත්වල මාතෘකා කියලා අහන්නලු. B වල තියෙනවා the prices and discounts if any. ඒක අහන්නේ එයාලා ගාව තියෙයිද කියලා. discount මේ අපි ගන්න book shop එකේ book වලට discount එකක් තියෙයිද කියලා අහන්න තියෙන්නේ. mode of payment. කොහොමද අපි payment කරන්න ඕනේ? online ද, ඇවිල්ලා ගෙවන්නද, ඇවිල්ලා ගන්න ඕනිද? mode of delivery. කොහොමද ඔයාලා පිට ගෙදරට මේවනවද නැත්නම් ඇවිල්ලා ගන්න ඕනිද? ඔන්න ප්‍රශ්න ටික අහන්න තියෙන්නේ. දැන් ලියමු මේ ලෙටර් එක. සූට්ටක් ඉන්න. මුලින්ම අපි අපේ ඇඩ්‍රස් එක ලියලා තමයි ලෙටර් එක පටන් ගන්න. මේ මතක විදියට 18 හෝ 17 එක්සෑම් පේපර් එකේ ප්‍රශ්න පුතේ. 18 හෝ 17. මම සාම්පල් ලෙටර් එකක් ඔයාලට දැන් දෙනවා. බලන්න. මුලින්ම ඔයාලා your address මෙන්න මෙතනින් ඔයාලගේ ඇඩ්‍රස් එක ලියන්න. පිටුවේ රූල තියෙනව නේද? අයිනේ රූල ගාවින් පටන් ගන්න. ඔයාලගේ ඇඩ්‍රස් එක ලියන්න. රූල් 3කින් හරි 4කින් හරි තියෙන ඇඩ්‍රස් එක ලියන්න. උඩින්ම ඔයාලගේ නම ලියලා ඊට පස්සේ ඇඩ්‍රස් එක ලියන්න. නම ඇඩ්‍රස් එක. පස්සේ date එක දාන්න. අද දිනේ දාන්න. දිනේ දාන්න මෙන්න මේ අතට අද කවද්ද 20 තැනේ 11 ඊට පස්සේ දැන් අපි ලියන්නේ කාටද?
අපේ නම ලිව්වා ඇඩ්‍රස් එක ලිව්වා රූල් අරින්නේ මොකවත් නෑ හොඳේ අපේ නම කෙලින්ම ඒක යටින්ම ලියනවා ඇඩ්‍රස් එක ලිව්වා දිනේ ලිව්වා ඊට පස්සේ තමයි රූල් එක අරින්නේ ඊට පස්සේ රූල් එක කරලා receivers address යවන්නාගේ ලබන්නාගේ ලිපිනේ කාටද අපි යවන්න ඕනේ ඒක ලෙටර් එකේ දෙනවා ඒක තමයි අපි ලියන්න ඕනේ අපේ හිතේ තියෙනවා ලියලා හරියන්නේ නැහැ ඒක තියෙනවා දැන් Write a letter to the manager of the Lake House Bookshop, Colombo. Kadaliyan tinne manager. The manager, Lake House Bookshop. මේවයි අකුරු වරද්දන්න එපා. මොකද ඔයාලට ප්‍රශ්නෙම දීලා තියෙන එක. බලාගෙන ලියන්න. කොහෙද? කොළඹ. පස්සේ manager male ද female ද අපි දන්නේ නැහැ. ඒ හින්දා ඒක අපිට දාන්න නැහැ. ඒ හින්දා අපි දාන්නේ dear sir කියලා. manager ගේ නම දීලා තිබ්බොත් එහෙම නම දාන්න ඕනේ ඉස්සෙල්ලාම. නම දානවා. පස්සේ the manager. ඕකේ දීලා නැහනේ අපිට හිතෙන නම් දාලා හරියන්නේ නැහැ ඒ වෙලාවට. නම දුන්නොත් විතරක් නම දාන්න the manager කියන එකට උඩින්. පස්සේ dear sir address එක ලියද්දි බලන්න the manager lake house Colombo full stop ඔයාලගේ address එක ලියද්දිත් එහෙමයි name එක ලිව්වා නෑ address එක තුනක් තියෙනවා දෙකකින් date එකට full stop එක පස්සේ heading එක මොකද්ද letter එකේ ලියන්න තියෙන්නේ asking for information about the books on children requesting information about the books for children ළමයිගේ පොත් සම්බන්ධව තියෙන තොරතුරු ඉල්ලලා letter එකක් ලියන්න තියෙන්නේ heading එක ලිව්වා අඩිර වලින් underline කරන්න heading එක බලන්න ඊට පස්සේ letter එකේ පළවෙනි වාක්‍යයයි ප්‍රශ්නේ චුට්ටක් බලන්න letter එකේ පළවෙනි වාක්‍යෙම අපිට මේ you කියලා තියෙන ඒවා අව අස් කරගෙන අපේ කරගෙන ලියන්න පුළුවන්. As our English teacher asked us to read some story books after the exam. බලන්න මේකේ මේක පළවෙනි වාක්‍යයේ වෙනස you කියන එකට as කියලා අරගෙන තියෙනවා. you කියලා ලියලා හරියන්නේ නැහැ නේ. අපි නෙලියුම ලියන්නේ. අපේ English teacher අපිට කිව්වා some story book. exam එකෙන් පස්සේ story book කියවන්න කියලා. ඊට පස්සේ කියනවා I want to හරි I need to හරි need තමයි need කියන එක informal formal language එකේ word එක. I need to purchase some English books from your bookshop. නැත්නම් අර letter එකේ තිබ්බ නේද I wish to buy කියලා. I wish to buy ඒක දාන්නත් පුළුවන් විදිහට. I wish to buy මොනවාද? Some English books from your bookshop. පස්සේ letter ending part එක අපි බලමු මේ letter එක ඉවර වෙලා I would be most obliged if you could send me the මම ගොඩක් කෘතවේදී වෙනවා
ඔයා ඔබ එව්වොත් ඔයාට එවන්න පුළුවන් නම් තියෙනවානේ ඔයාට එවන්න පුළුවන් නම් මොනවද එවන්න කියලා තියෙන්නේ. අපි එකපාරම ලියලා දාමු. මොනවද මේවා කිය නිකන් ෆෝමල් ලෙටර් එකක් ලියන්නේ නැහැනේ අපි මේ වර්ඩ් ලිමිට් එක සාමාන්‍යයෙන් 100 වගේ 100ක් වගේ වෙන්නේ ඒ හින්දා අනවශ්‍ය දේවල් ලියන්නේ නැහැ. මොනවද අපිට දැනගන්න ඕනි? දැනගන්න ඕන ටික ලෙටර් එකේ දීලා තියෙනවා. මේ ටික දාන්න තියෙන්නේ. The title of the books available in your bookshop. in your bookshop කියන කැලල වැඩියෙන් අපි ඇඩ් කරා පොඩ්ඩක්. Mode of payment. Mode of payment. The price of books and the mode of delivery. right ඊට පස්සේ discount එක ගැන තහන්න බෑ. දැන් අපි discount එකක් තිබ්බොත් අපිට ඒක ගන්න පුළුවන්ද කියලා. මේක අහන්න තියෙන විදිය බලන්න. I am glad මම කෘතවේදී වෙනවා. If you could give me a reasonable discount for the books too. ඔයා දෙනවා නම් සැලකිය යුතු වට්ටමක් පොත් වෙනුවෙන් මම ගොඩක් කෘතවේදී වෙනවා. සැලකිය යුතු ඩිස්කවුන්ට් එකක් මට දෙන්න පුළුවන් නම්. ලියුම කියවුවම නොදී ඉන්න බෑනේ. දැන් මේ අපි ලියන්න පාවිච්චි කරලා තියෙන vocabulary එක අනුව පස්සේ අන්තිමට දානවා. ඔන්න ඉවරයි ලියුම. අන්නේ ටික දැනගන්න ඕනි කියලා කිව්වා. පස්සේ please be kind enough to send me a favorable reply or response. මම ඔයාගෙන් සතුටුදායි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මම ඔයාගෙන් සතුටුදායි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ thank you yours faithfully. මෙන්න මේවයි අකුරු හරියට ලියන්න. තාම පැටලෙනවා නම් ඕක ලියද්දී තුන් පාරක් ලියලා හරි පුරුදු වෙන්න. ලෙටර් එකේ ලකුණු කපා ගන්න එපා. ලෙටර් එකේ පාර්ට් වලට තමයි ලකුණු දෙන්නේ. මුළු ලෙටර් එකම බලලා ලකුණු දෙනවා. අන්තිමට ලකුණක් දානවා. උන්නේ පොඩි පාර්ට් වල ලකුණු අයින් කරගන්න එපා නිකන් බොරුවට. thank you yours faithfully. සයින් එක දාන්න. ඔයාලගේ තිත් තියන්න එපා. හොඳේ. ඔයාලගේ සයින් එක අච්චන දාන්න yours faithfully කියලා යටින්. ඊට පස්සේ ඔයාලගේ නම දාන්න. ඔයාලගේ නම දාන්න. දැන් මේක මේ හැමෝටම මේ ගන්න කියලානේ ටීචර් පොත්. දැන් අපි කාගෙන් හරි කාට හරි මොකක් හරි ෂෝ එකකට චීෆ් ගෙස්ට් විදියට ආරාධනා කරනවා. එතකොට සාමාන්‍ය ලියුම ලියන්නේ සෙක්‍රටරිනේ, ලේකම්නේ. ඒ මොකක් හරි ක්ලබ් එකක සෙක්‍රටරි තමයි ලියුම ලියන්නේ. එතකොට thank you yours faithfully sign එක නම ඊට පස්සේ දාන්න සෙක්‍රටරි කියලා දාලා දාන්න ක්ලබ් එකේ නම. සෙක්‍රටරි ක්ලබ් එකේ නම දානවා. නෝ මතක තියාගන්න. දැන් මේක එහෙම ඕන වෙන්නේ නැහැ. මේක මොකද මේක කියලා නැහැ ලෙටර් එක ලියන්න ඕනි. ඔයාලා මේ ක්ලබ් එකේ සෙක්‍රටරි කියලා හිතාගෙන එහෙම මොකුත් දීලා නැහැ අපිට. ඒ හින්දා මෙතනට ඒක අවශ්‍ය නැහැ. දැන් බලමුද letter ending part එක බලමු පොඩ්ඩක්.
පුතේ මම ටියුට් එක ෂෙයා කරනකම් ටියුට් එක තියෙන අයට පුළුවන් ටියුට් එකේම සිංහල තේරුම ටික දාගන්න. ending letter එකක් end කරන්න පුළුවන් ඔන්න ඔය part එකෙන්. I write to express my letter එක ඔක්කොම කියන්න තියෙන වලවටාරන් ටික කියලා ඉවර කළා අන්තිම වාක්‍යය තමයි මේ. I write to express my sincere gratitude for. මම ලියන්නේ to express මම ලියන්නේ ප්‍රකාශ කිරීමට මගේ කෘතවේදීතාවය. මම ලියන්නේ ප්‍රකාශ කිරීමට මගේ කෘතවේදීතාවය. for කියලා මොකද්ද? දැන් letter එකේ තියෙන reason එක දාන්න තියෙන්නේ. ඒක formal letter එක. ඔය අයිනෙන් දාගන්න. මෙන්න මේ අයිනෙන් F අකුර දාගන්න formal. We appreciate the great service you have done. අපි අගය කරනවා ඔබගේ great service මහඟු සේවය. අපි අගය කරනවා ඔබ විසින් කළ මහඟු සේවය. අපි අගය කරනවා ඔබ විසින් කළ මහඟු සේවය. අපි අගය කරනවා ඔබ විසින් කළ මහඟු සේවය. We regret ඒකත් පුළුවන් අපිට formal letter එක සකුර දාගන්නයි. We regret very much for. we කනගාටුව ප්‍රකාශ කරනවා. අපි ගොඩක් කනගාටු වෙනවා. for කියලා letter එකේ දීලා තියෙන reason එක හේතුව දාන්න තියෙනවා. The meeting has to be postponed due to unavoidable circumstance. එතකොට meeting එක දැන් රැස්වීමක් අපි තියලා ඒක කල් දාන්න උනා කියලා letter එකක් ලියන්න උනොත් අපිට ඕක ගන්න පුළුවන්. රැස්වීම කල් දමනු ලැබුවා නොවැළැක්විය හැකි හේතුවක් නිසා. රැස්වීම කල් දමනු ලැබුවා නොවැළැක්විය හැකි හේතුවක් නිසා. We are sorry for the inconvenience caused. අපිට සමා වෙන්න සිදු වූ අපහසුතාවයට ඒකත් formal letter එක. I would like to have details regarding. මම කැමති විස්තර දැනගන්න. regarding පිළිබඳව මම කැමති විස්තර දැනගන්න. regarding කියලා දාලා දැන් ඔය පිළිවෙල letter එකේ දාන්න පුළුවන් the price list discounts මොන ටික දාන්න පුළුවන්. I would like to have details regarding. මම සතුටු වෙනවා විස්තර දැනගන්න මේ පිළිබඳව. We hope that you would send us this information at your earliest. අපි බලාපොරොත්තු වෙනවා ඔබ අපිට පුළුවන් ඉක්මනින් තොරතුරු එවයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඔබ අපිට ඉක්මනින් තොරතුරු එවයි කියලා.
අපි බලාපොරොත්තු වෙනවා ඔබ අපිට ඉක්මනින් තොරතුරු එවයි කියලා. We would be obliged if you could. අන්න අපි ලියව ලෙටර් එකේ තිබ්බ නේද ඔක? ගොඩක් කෘතවේදී වෙනවා ඔබට පුළුවන් නම් send me these informations. මේ වගේ අපිට දාන්න පුළුවන්. ගොඩක් කෘතවේදී වෙනවා ඔබට පුළුවන් නම් කියන එක තමයි ඒකේ තේරුම. I should be glad if you would give this matter your consideration. අන්න ඒක ගන්න පුළුවන් දැන්. ඉස්කෝලේක මොනවා හරි පහසුකමක් අඩුයි නම් ඒක ගැන ලෙටර් එකක් ලියනවා. ඉතින් මේ පහසුකම ලබා දෙන්න කියලා. ඊට පස්සේ දැන් මොකක් හරි පාරක් කැඩිලා මොකක් හරි මේකට නම් ඔන්න ෆේස් එක අපිට දාන්න පුළුවන්. මම ගොඩක් කෘතවේදී වෙනවා ඔබ මේ කාරණය පිළිබඳව ඔබගේ අවධානය යොමු කරනවා නම් ඔබගේ අවධානය දෙනවා නම් මම ගොඩක් කෘතවේදී වෙනවා මේ පිළිබඳ ඔබගේ අවධානය මේ කාරණය පිළිබඳව ඔබගේ අවධානය දෙනවා නම් please convey my condolences to your මගේ ඕක ගන්න පුළුවන් I should be glad if you would give this matter your consideration. ඒකත් formal letter එක. ඊට උඩ එකත් formal. Please convey my අන්න ඒක ගන්න පුළුවන්. දැන් අපි යාළුවෙක්ට මොකක් හරි කරදරයක් වෙලා කියලා ලියුමක් ලියන්න උනොත් මගේ ශෝකය පිළිගන්න බාර ගන්න වගේ අදහස් එන්නේ එතන. මගේ ශෝකය පිළිගන්න මගේ ශෝකය ඉදිරිපත් කරනවා ප්‍රකාශ කරනවා to your කියලා your sister brother ලියදාල කෙනා දාන්න තියෙනවා. ඒක informal letter එක. එතන ඉස්සරහින් දාගන්න අයිනේ. හයි. informal letter එක ඒක දාන්නේ අපි. My parents and friends also join me in wishing you all the best. මගේ දෙමව්පියන් සහ යාළුවන් එකතු වෙනවා මොකටද මගේ දෙමව්පිය සහ යාළුවෝ එකතු වෙනවා ඔබට ස්තුති කිරීමට දැන් යාළුවෙක් එක්සෑම් පාස් වෙලා මොකක් හරි යාට ජොබ් එකක් හම්බෙලා කියලා ලෙටර් එකක් ලියන්න උනොත් යාට ස්තුති කරලා යාට සුබවතල් ලෙටර් එකක් ලියන්න උනොත් අපිට පුළුවන් උන්නෝක දාන්න My parents and friends also join me in wishing you all the best. ඒකත් informal letter එක අය අකුර දාගන්න ඉස්සරහින්. I will write more detail in my next letter. ඔන්න letter එක ඇති වගේ කියලා ඉතින් නවත්තන්න ඕන නම් අපිට මේක දාන්න පුළුවන්. මම වැඩි විස්තර ලියන්නම් මගේ ඊළඟ ලියුමේ. මම වැඩි විස්තර ලියන්නම් මගේ ඊළඟ ලියුමේ. Hope to meet you soon. යාළුවෙක්ට කරදරයක් වෙලා නම් ඒ පල්ලෙහා තියෙන ඔක්කොම My parents please convey I will write ඒ තුනම informal letter වල. Hope to meet you soon. ඔබව ඉක්මනින් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් informal. personal යාළුවන්ට relations letter නෑදෑයන්ට ලියන letter වලට පුළුවන් අපිට ගන්න. I am looking forward to hearing from. අන්න එක formal letter එක අපිට ගන්න පුළුවන්. I am looking forward to hearing from. I am looking
hearing from කියලා එතනින් දාගමු අපි favorable reply මම ඔබගෙන් සතුටුදායක පිළිතුරක් බලාපොරොත්තු වෙනවා I am looking forward to hearing from favorable reply කියලා දාගන්න එතනින් මම ඔබගෙන් සතුටුදායක පිළිතුරක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා Please grant us permission to ඔන්න permission එකක් ගන්න letter එකට කොහේ හරි දැන් කොහේ හරි අපි trip එකක් යන කලින් ඒ තැන බලන්න එතන කට්ටියගෙන් permission එක අහලා අවසර ඉල්ල letter එකක් ලියන්න උනොත් එහෙම නෝක අපිට අන්තිමට දාන්න පුළුවන් Please grant us අපිට අවසර දෙන්න කරුණා කරලා permission to කියලා to visit this place letter එකට ගැලපෙන්නේ ඊටු ටික දාන්න තියෙන්නේ ඔන්න ඊළඟට තියෙනවා informal letter එකක් අපි ලියමු informal letter එකේ topic එහෙම ලියන්න නෑ ඒක විතරයි වෙනස topic එක නෑ අපි ලියමුකෝ මොකද්ද ලියන්න තියෙන්නේ You plan to visit your uncle after the examination write him a letter informing him about it ඔයා plan කරලා තියෙනවා ඔයාගේ uncle ව බලන්න යන්න after the examination exam එකෙන් පස්සේ write him a letter උට uncle ට letter එකක් ලියන්න තියෙන්නේ about it ඒක ගැන include the following මේ පල්ලෙහා තියෙනවා අන්තර්ගත කරන්න ඕනි දැන් letter එකක් දෙද්දි ඔන්න ඔය point ටිකක් අපිට දෙනවා මේ point එකෙන් පිට කිසිම දෙයක් ලියන්න ඕනි නැහැ how you feel about the exam ඔයාට exam එක ගැන දැනෙන්නේ කොහොමද when you expect to visit him for how long when you expect to visit him when කියන්නේ කවද්ද ඔයා accept බලාපොරොත්තු වෙන්නේ ඔහුව බලන්න යන්න සහ ලියන්න ඕනේ for how long කොච්චර කාලයක් ඉන්න බලාපොරොත්තු වෙනවද කියලා අපි යාට කියන්න ඕනේ things you like to do ඔයා මොනවද කරන්න කැමති අංකල්ගේ ගෙදර ඉන්න කාලේ මොනවද කරන්න කැමති මේ වාක්‍ය දෙකක් ලියුවම ඇති places you like to visit ඔයා මොනවද කැමති places ස්ථාන බලන්න යන්න ඔන්න ඔය ටික දාලා use about 100 words letter එකක් ලියන්න තියෙන්නේ ලියමු මෙතනින් දාගන්න ඔයාලගේ ඇඩ්‍රස් එක නම ලියන්න ඕනේ නැහැනේ අංකල්ට ලියන්නේ අංකල් ඔයාගේ නම දන්නවා රිලේෂන්ස් කෙනෙක් එතනින් දාගන්න ඔයාලගේ ඇඩ්‍රස් එක දාලා දිනේ දාන්න ඇඩ්‍රස් එක දාලා දිනේ දාන්න පස්සේ dear uncle my loving uncle කැමති ඕන එකක් දාගන්න ඒ වගේ dear uncle my loving uncle
පස්සේ letter එක දාගන්න. Are you doing well nowadays? ඔයා මේ දවස්වල හොඳින්ද කියලා අහනවා මුලින්ම. I am so sorry for not being able to write you for long time. දැන් ওই වාක්‍යනුවට ඔයාලා කැමති නම් මම අර beginning point වල දීපු එතන තිබ්බා point දෙකක්ද කොහෙද තිබ්බා I am sorry to write you for a long time. ඒ වගේ පුංචි දෙයක් මතක තියාගෙන ලියන්නත් පුළුවන්. ඔයාලා example එකක් විදියට මේ letter එක දාගන්න අර point ටික මතක තියාගන්න letter ලියනකොට. as මොකද ඔයාලට සමා වෙන්න ගොඩ කාලෙකින් ඔයාලට ලියන්න බැරි වුණාට as I was busy with my O-level exam මම O-level exam එක නිසා කාර්යබහුල වෙලා හිටියේ. Now I feel so relaxed because I faced that exam well. then මට දැනෙනවා relax එකක් දැන් මට පාසුවක් දැනෙනවා සිංහල වචනේ I faced that exam well. මම exam එකට මුහුණ දීපු නිසා මම zoom in කරන්නම් පුතේ චුට්ටක් ඉන්න කියලා දීලා. ඊපස්සේ අංක ඊපස්සේ ඔන්න කාර්යයට බහිනවා. මුලින්ම පොඩ්ඩක් බටර් ගාලා ඔයාට කොහොමද අරව මේ වහලා ඔන්න පටන් ගන්නවා වැඩේ. Uncle, we hope to visit you next Sunday. අපි බලාපොරොත්තු වෙනවා ඔයාව බලන්න එන්න. We hope to visit you next Sunday. I wish to stay for a few days. හරියටම දවස් ගණන් කියන්නේ අන්න කපටිකම දැක්කද? We wish to stay for a few days. අපි බලාපොරොත්තු වෙනවා. අතන hope කියලා කිව්වනේ. දැන් මෙතන hope කියලා කිව්වා. ආයෙමත් මෙතන hope කියලා දැම්මොත් letter එක boring. ඒ හින්දා wish to කියලා දැම්මා. I wish to stay for a few days with your family. මම බලාපොරොත්තු වෙනවා දවස් කිහිපයක් ඉන්න uncle යන්න කියලා කියනකම් ඉන්න බලාපොරොත්තු වෙනවා with your family. ඔයාලගේ පවුලත් එක්ක I am eagerly waiting to see you all. මම නොයසිල්ලෙන් ඉන්නේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔයාලා හැමෝම බලන්න. I am sure my cousins ඥාති සහෝදර මහේෂ් නේද? මහේෂ් and මහේෂි ඥාති සහෝදරයයි සහෝදරියයි එක්ක are also waiting to spend the time with me. මම විශ්වාස කරනවා මහේෂි බලාපොරොත්තුෙන් ඇති එයත් එක්ක කාලය ගත කරන්න කියලා කියනවා. I still can remember how we spent our last vacation with them. I still මට තවමත් මතකයි කොහොමද අපි ගත කළේ කලින් වැකේෂන් එක කලින් නිවාඩුව with them ඔවුන් සමග. I am willing to taste මම කැමැත්තෙන් ඉන්නවා I am willing to taste auntie's famous Sambuthiyalan polos curry. ඔන්න ඒවා සිංහලෙන් ලියුවට කමන්නේ. සිංහලෙන් ලියනවා නම් ඔන්න දැක්කද inverted commas දාන්න ඕනි පොල්තියල් පොලොස්. මේ වචන දෙකට inverted commas ඇවිල්ලා තියෙනවා. I love my මම කැමති මුණ ගැහෙන්න මගේ ගමේ යාළුවන් මුණ ගැහිලා එයාලත් එක්ක ක්‍රිකට් සෙල්ලම් කරන්න කැමති. කොහෙද in the paddy field behind your house අන්න ටිකක් විස්තර කරලා මොකක්ද ඒ කරලා තියෙන්නේ. දැන් word limit එකක් දෙනවනේ 100 පොඩ්ඩක් වාක්‍යයක කොහෙද
in the paddy field කොහෙද තියෙන්නේ behind your house ඔන්න වගේ චෝටි text තියෙනවා letter ලියද්දී I like to visit the village temple to see the ancient painting මම ඒක letter එක ලියන්න කියලා තිබුණානේ අපිට මොනවද කන්න කැමති මොනවද කරන්න කැමති කොහෙද යන්න කැමති ඔන්න ලියලා තියෙනවා එයා I like to visit මම කැමති ගමේ පන්සල බලන්න යන්න to see ගමේ පන්සලේ තියෙන paintings පුරාණ චිත්‍ර බලන්න යන්න සහ watch the movie Aladdin movie එක බලන්න කැමති මොකක් කාත් එක්කද එයාගේ අර කසින්ස්ලත් එක්ක ෆිල්ම් එකක් බලන්න කැමතියි කියලා තියෙනවා please give my loving regarding to all at home මගේ ආදරණීය සොය ප්‍රකාශ කරන්න ගෙදර ඉන්න හැමෝටම hope to see you soon hoping to බලාපොරොත්තු වෙමින් ඉන්නවා see you soon ඔයාලව ඉක්මනින්ම බලන්න god bless you කියලා දාලා තියෙනවා yours loving son ඔබේ ආදරණීය පුතා කියලා ඔයාලගේ නම දාන්න මම ගාන ඇති නේද ලෙටර් එක ලියා ගන්නටක් ගාලා කොමෙන්ට් එක පේනවා නේද අයින් ටිකත් එක්ක beginning sentence එකයි ending sentence ටිකයි දැන් දන්නවනේ දැන් එතකොට පුළුවන් ඔයාලට ඒ ටික ලියලා බලලා දැන් සාමාන්‍යයෙන් letter එකේ body එකේ මැදට පුළුවන් අපිට ඔය දැන් screen එකේ තියෙන second paragraph එකේ third paragraph එකේ ඒ වගේ අන්න ඒ ටිකේ word limit එක අපිට මදි වගේ 100 සාමාන්‍යයෙන් මදි වගේ කියලා දැනුනොත් අන්න ඒ ටිකට අපිට ඇඩ් කරන්න පුළුවන්. අහලා තියෙන විස්තරයට අනුව. ඕන නැති ඒවා ලියන්න යන්නේ නැහැ. විනාඩි 5ක් දෙන්නම් ටක් ගාලා ලියා ගන්න ඕන. අර ending beginning මම දීලා තියෙන ටික පාඩම් කරගන්න පුතේ ඒවා ඕන ලෙටර් එක අපිට දාන්න පුළුවන් අදාළ විදියට ලෙටර් එකේ අහලා තියෙන විදියට චූටි තැන් ටිකක් වෙනස් කරගෙන මේ ටික අනිවාර්යෙන් පාඩම් කරන් තියාගන්න දීලා තියෙන ඇඩ්‍රස් එක බලාගෙන ලියන්න කම්මැලි නැතුව ඒවයේ ස්පෙලිං වර්ගය කියලා ලෙටර් එකේ ලකුණු අඩු කරගන්න එපා නිකන් yours faithfully thank you ඒවා හරියට ලියන්න letters miss කරන්නේ නැතුව letter writing තමයි එද කතා කරේ පුතේ මේ 17 හෝ මං ඊයේ කියන්න වල මේකේ ප්‍රශ්නේ ටියුට් එකේ දාලා තියෙනවා ඉන්න මම ප්‍රශ්නේ පෙන්වන්න පොඩ්ඩක්
මේක you plan to visit your uncle after the examination. දැන් මේකෙන් පස්සේ uncle බලන්න යන්න හිතාගෙන ඉන්නවා. කොහොමද එක්සෑම් එක, කොච්චර කල් ඉන්නවද, කවද්ද යන්නේ, මොනවද ගිහිල්ලා කරන්න හිතන් ඉන්නේ, ඔන්න ඔය ටික දාලා ලෙටර් එකක් ලියන්න තියෙන්නේ. ටීචර් කොහෙද අහනවා? ටීචර් ඉන්නේ රත්නපුරේ. ඉවරයි රේසන් කරන්න පුතේ, අපිට ගොඩක් වැඩ කරන්න තියෙනවා. ඇත්ත නේද පුතේ, වෙලා ඉවර නැද්ද තාම කට්ටිය? ජනිත්, තමන්දා, භාෂිත, අනුත්මි, හිමාශී, හත්සින්දු, විශාන්, ලක්මිනී, මුතුනි ඉවර නැද්ද පුතේ? මනුක, ප්‍රියදර්ශනී, නිෂ්ණී, සකුණී, සංදීපනී, විවේක්, වාසනා, යශ්නී, ශයනී, ශානු, සංදීපනී, සහේලී ඉවර නැද්ද පුතේ? හරි පුතේ, එහෙනම් අපි මේ අපි කරා නේද ඇක්ටිවිටි එකක් මේ වර්ඩ් ක්ලාස් එක ගැන. වර්ඩ් 3ක් හරි 4ක් හරි දීලා අපිට ගැලපෙන එක දාන්න. මම වර්ඩ් ලිස්ට් එකක් දෙන්නම් අද. noun එකට, adjective එකට, verb එකට, adverb එකට දාලා කී ටික බලමුනේ.
महान से कोलम पुते को वेवी हगे ನೀರಿ ಬರದು හරි අපි බලමු දැන් ග්‍රැමර් බුක් එක ගන්න පුතේ මාතෘකාවක් දාගන්න මාතෘකාවක් topic වගුවක් ගහගන්න තීරු හතරකට බෙදලා noun adjective verb adverb noun adjective verb adverb වගුවක් දාගන්න grammar book එකේ letter ටික ලිව්වේ writing book එකේ දාගමු work ටික beauty beautiful beautify beautifully adverb එක හැදෙන්නේ ගොඩක් වෙලාවට ඒවයි එකතු වෙලා beautifully then addition කියන එක කොහමද addition add කියන එක verb එක addition additional
මොකක්ද ඇඩ්වර්බ් එක දාන්න chat එකට additionally 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 attention attentive attend attensively බලන්න කොහොමද adverb එක හැදිලා තියෙන්නේ adverb එක හැදිලා තියෙන්නේ මේ adjective එකට ly එකතු වෙලා නේද බලන්න beautiful beautifully additional additionally attentive attensively මාත් එක්කම දාගෙන යන්න adjective එකට ly එකතු වෙලා තමයි adverb එක හැදිලා තියෙන්නේ agreement agreeable agree agreeably එන agreeable කියන එකේ e තියෙනවා e අයින් වෙලා තමයි ly එකතු වෙන්නේ base basic base basically admiration admirable admire admirably
creation, creative, create, creatively. ගාගන්ටක් ගාලා තව ටිකක් තියනවා දෙන්න. ලියාගෙන ඉවරයි නම් ඉවරයි කියන්න පුතේ chat එකට message එකක් දාලා. මේකෙන් එනවා විභාගෙට අපි කතා කරා second paper එකේ test 10 න attraction, attractive, attract මොන වචන තුන දෙනවා. එතනට එන්නේ noun එකද adjective එකද verb එකද කියලා sentence එක කියවලා අපි බලන්න ඕනේ. බලමු තව ටිකක් activity එකක් කරමු ඊට පස්සේ. තමයි activity එකක් ඔයාලට කරන්න දීලා ඉතුරු ටික දාන්නම් board එකට. දැන් මෙන්න මේක කරන්න. underline the most suitable word within brackets. underline කරන්න තියෙන්නේ. හිස්තැනකුත් දීලා තියෙනවා බොරුවට රවට්ටන්න. ඡේදේ copy කරන් මොකක්ද වඩාත්ම සුදුසු වචනේ තෝරලා underline කරන්න තියෙන්නේ. බලන්න වාක්‍ය කියවලා අඩු මොකක්ද? noun එකක්ද verb එකක්ද adjective එකක්ද adverb එකක්ද ඉස්සෙල්ලා පොතට copy down කරන් එන්න. මම ඉතුරු word list එකට එකක් දාන්න. වෙන activity එක කරන්න.
ලකුණු 5ක් 10ක් තියෙනවා ඉස්සෙන් පුරවන්න. භාගි ගානේ ලකුණු. අවුරුදු 10ක් විතර ඉඳ තියාගෙන කරන්න පුළුවන් නම් පුතේ මේ වගුවේ ඉතුරු ටිකට කලින් කිව්වේ නෑනේ නේද? කවන්නේ දැන් ලියවලා ලියන්න නැත්තම් ඔව් මේක ලියලා කරන්න ඕනි. කන් ඉස්තන් පුරවලා හරියන්නේ නැහැ. නැත්තම් පස්සේ බලවම උතර ටිකක් විතරක් පොතේ තියෙනවා. මොකවත් නැහැ. ලියන්නම තමයි දෙන්නේ. ලෙටර් දුන්නා. වෙනදට වැඩි දෙන්නේ නැහැ ලියන්න. චූට්ටක් ඉන්න පුතේ. ස්පොට් ලයිට් දාගෙන නැහැ. zoom in නැති නේද? ඔයාලට පේනව නේද?
කරලා ඉවර නම් එක්සෑන් කරන්න පුතේ. ඉවරයි කියලා chat එකට message එකක් දාන්න නැත්තම්. තව විනාඩි 5ක් දෙන්නම් කොපි කරගෙන ඉතර ටිකක් දාන්න. මේ ස්ක්‍රීන් එකේ ලියන එක දැන් කරන්නකො පුතේ බෝඩ් එකේ තියෙන ටික අපි මේ ඇක්ටිවිටි එක කරලා ලියාගමු. ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන කොපි කරගන්නවද පුතේ පොතට මම ගෲප් එකට ස්ක්‍රීන්ෂොට් එකක් අයින් කරන්න. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න.
एक्टिविटी කරලා ඉවර නම් පුතේ මේ ටික බෝඩ් එකේ තියෙන ටික කොපි කරගන්න මේ අර වගුවේ ඉතුරු ටිකට ඊට පස්සේ සාකච්ඡා කරමු. බෝඩ් එකේ තියෙන ටිකක් දාගත්තද? පියන ඇක්ටිවිටි එක කතා කරමුද? තව විනාඩි දෙකක් දෙන්නම් කරපු නැති අය ඉන්නවා නම් මේ බෝඩ් එකේ තියෙන ටිකත් එක්ක දාගෙන ඉන්න. විනාඩි දෙකක් දෙන්නම්. බලමු එනම් පුතේ.
මුලින්ම ඡේද කියවලා බලන්න ඒ ඊට කලින් හරි ඊට පස්සේ හරි තියෙන වචනේ මොකක්ද? එතනට එන්න ඕන noun එකක්ද verb එකක්ද adjective එකක්ද? අපි බලමු. Exercise is one of the best ways to keeping depression away. It improves your body and your mind and තියෙනවා. ඊට කලින් වාක්‍ය තියෙනවා it improves කියන verb එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා your body and your mind and දැන් බලන්න මෙතන and තියෙනවා ඊට පස්සේ වාක්‍ය දෙකක් join කරලා තියෙනවා. you to perform better in the workplace and at home. you තියෙනවා. එහෙනම් මෙතන verb එකක් තමයි නැත්තේ. එතන improves කියලා තියෙනවා. එතකොට එහෙනම් මෙතනට it ඒක නම් it කියන subject එකට අනුව තමයි මෙතන verb එක තියෙන්න ඕනේ. එහෙනම් මොකද්ද verb එක? enable තිබිලා හරියනවද? නැහැ. enable it කියන්නේ ඒක වචනේ. එහෙනම් enables තමයි පළවෙනි උත්තරේ. enables you to perform better in the workplace and at home. Proper is essential to you want to get the most from exercise. Proper හොඳින් හුස්ම ගැනීම. Proper is තියෙනවා. එහෙනම් මෙතන noun එක තමයි නැත්තේ. හොඳින් හුස්ම ගැනීම. proper කියන එක එතන adjective එක. එහෙනම් මෙතන noun එකක් නැත්තේ. හුස්ම ගැනීම. හුස්ම ගැනීම කියන්නේ breathing is essential if you want to get the most from exercise and you should take into මොකක්ද එතන නැත්තේ? ඔයා අවධානය යොමු කළ යුතුයි ඔබේ heart rate එක ගැන, හෘද ස්පන්දනය ගැන. You should take into අවධානය යොමු කරනවට කියන්නේ consideration කියන්නේ අවධානයට. ing verb එකක් එන්න බෑ එතනට. consideration. all good instructors emphasize the importance of listening to your body. stop එක තියෙනව නේද? දැන් මේක ඉස්සෙල්ලා verb එක හොයන් ඉන්න. emphasize කියන එක තමයි verb එක. එතකොට මේ ඔක්කොම noun එක. all good මෙන්න මේක තමයි noun එක. මේ මුල තියෙන ඔක්කොම adjective. all good. fit කියන්නේ verb එක. verb එක අන්න එතන එන්න ඕනේ adjective එක. adjective වල nurseless, able මේ බලන්න. nurseless, able, full, kal ඔන්න ඒ වගේ ඒවා තමයි එකතු වෙන්නේ adjective වල. fitness කියලා තියෙනවා. එහෙනම් fitness තමයි උත්තරේ. fitness. හදාගන්න උත්තරේ ටික උතන්ට එනකම්. හරි මේක කරමු. මම ඔයාලට ස්පීඩ් වැඩ කරන්න ඕනේ. ගොඩක් වැඩ කරන් තියෙනවා ඉස්සරහට. when you first start you should use good. when you first start මුලින් පටන් ගන්නකොට you subject එක තියෙනවා, should use verb එක තියෙනවා good
good ඔන්න adjective එකක් තියෙනවා. එහෙනම් මෙතන නැත්තේ noun එක. එතනින් පස්සේ comma එකක් තියෙන්නේ. මෙන්න මෙතන noun එක නැත්තේ. judge කියන්නේ judge. judge කරනවා මොකද්ද? සිංහල තීරණය කරනවා. ඒ වගේ විනිශ්චය කරනවා. judge විනිශ්චය කරනවා. good හොඳ විනිශ්චයක් කියන එකනේ උතන දෙන්න ඕනේ. විනිශ්චය කරනවා කියන්නේ judge verb එක. judging ing verb එකක් එන්න බෑ. මොකද මුල is am was එහෙම මුකුත් ඇත්තෙත් නෑ. gerund එකක් වෙන්නත් බෑ. swimming මේ වගේ. ඒ හින්දා උතනට එන්න ඕනේ judgment කියන එක. මන්ට එක කලින් verb list එකක් ඇතිනේ. judgment because මොකද it's easy to make the mistake of using the equipment. ඒ පහසුයි mistake අතපසු වීම මගහරවා ගන්න using the equipment උපකරණ භාවිතා කිරීමෙන් සිදුවන අපහසුතාවයන් මගහැර ගන්න අපහසුතාවයන් වලට පහසුවක් වෙනවා කියලා තියෙනවා. උපකරණ කොහොමද? උපකරණ correctly උපකරණ හරියට පාවිච්චි කිරීම. උපකරණ එතන උපකරණ වැරදියට පාවිච්චි කරොත් අන්න බලන්න එතන අමාරුවේ දාලා තියෙනවා. correctly කියන එකෙන්නත් පුළුවන් incorrectly කියන එකෙන්නත් පුළුවන්. උපකරණ වැරදියට උපකරණ කොහොමද පාවිච්චි කරන්නේ? වැරදියට. මොකක් හරි අපි දෙයක් කරන විදිය හිමීටද කොහොමද හරියටද වැරදියටද කොහොමද verb එක විස්තර කරනවා නම් එහෙනම් එන්න ඕනි adverb එක උතන්ට. නම් ly තියෙන දෙකක් තියෙනවා. ඔන්න අමාරුවේ දාලා තියෙනවා. දැන් ඔබට meaning එකත් එක්ක බලන්න වෙනවා. ඡේද තේරුමත් එක්ක. ඡේද තේරුමට අනුව නම් උතන්ට එන්න ඕනි incorrectly කියලා. උපකරණ වැරදියට පාවිච්චි කරොත් උපකරණ වැරදියට පාවිච්චි කරොත් එක්සර්සයිස් කරන්න පටන් ගන්නකොට you should use good judgment. හොඳ විනිශ්චයකට එන්න නම් ඒක පහසුවක් වේවි. උපකරණ හරියට පාවිච්චි කළොත් correctly තමයි එතනට එන්න ඕනේ meaning එක අනුව නම්. උපකරණ වැරදියට පාවිච්චි කරොත් හොඳ විනිශ්චයකට එන්න බෑ. හරි. Exercises should not seen as a ව්‍යායාම should not be seen. මේ ඔක්කොම verb එක as a තියෙනවා. as a තියෙනවා. task කියන්නේ ප්‍රයත්නය උත්සාහය කියන එකනේ. උත්සාහය මොකක් හරි demand කියන verb එක තමයි එතනට කොයික දෙන්නේ බලන්න. දැන් එන්න ඕනි adjective එකක්. එතකොට මොනවද උතන තියෙන demand කියන verb එක. demanded කියන්නේ past verb එක. demanding අපිට ing verb සමහරවිට පාවිච්චි කරන්න පුළුවන් adjective එක විදිහට. එතන demanding එන්නේ. To increase your fitness, exercise
වර්ධනය කර ගැනීමට your fitness ඔබගේ නිරෝගීතාවය වර්ධනය කර ගැනීමට exercise for 20 minutes a week විනාඩි 20ක් සතියට exercise කරන්නලු exercise කරන්නලු කියන්නේ එක දිගට කියන එක දිගට කොහොමද exercise කරන්න ඕනි එක දිගට exercise කරන්න ඕනි විදිය තමයි එතන දාන්න ඕනි එහෙනම් මේ verb එක අපි කරන දේ කරන්න ඕනි විදිය කොහොමද කරන්න ඕනි විස්තර කරන්නේ adverb වලින් එතකොට මොකක්ද adverb එකක් විදියට මෙතන තියෙන්නේ ly එකතු වෙලා තියෙන්නේ එකයි මෙතන නම් අමාරුයි දාලා නැහැ steadily and you will notice සහ you subject එක will notice verb එක තියෙනවා ඊට පස්සේ බලමු in your body and mind in a few weeks ඔබගේ ශරීරය සහ ඔබට පුළුවන් වෙයි වෙනස හඳුන ගන්න සති කිහිපයකින් ඔබේ ශරීරය සහ කායික සහ මානසිකව සිදුවන වෙනස දැනගන්න පුළුවන් ඔය කියලා තියෙන දෙයට එක්සර්සයිස් කරොත් you will notice කද්ද වෙනසට මොකද්ද කියන්නේ different කියන්නේ වෙනස් මේ බලන්න දැන් 10 ඕනි තියෙනවා එහෙනම් එතන 10 ඕනි noun එක දැන් මෙතන ඒ verb එක අපිට තියෙනවානේ different කියන්නේ වෙනස් adjective එක තව මොනවද තියෙන්නේ differentiation differentiating ඒක එන්න බෑ ing verb එකක් එන්න බෑ noun එක එන්න ඕනේ එහෙනම් මොකද්ද noun එක difference වෙනස මේකට difference අපි තව ඇක්ටිවිටි එකක් කතා කරමු තේ බ්‍රහස්පතින්දා ක්ලාස් එකේදී ඔන්නමයි අඳුරගන්නේ අදාළ වාක්‍ය කියවන්න ඉතලා verb එක අඳුනගෙන බලන්න මුල තියෙන්නේ මොනවද පිටිපස්සේ තියෙන්නේ මොනවද ස්තැනට මුලින් සහ පස්සේ තියෙන්නේ මොනවද කියලා බලලා තමයි අපිට මෙතනට එන්න ඕනි වචන තීරණය කරන්න වෙන්නේ past papers වල තියෙන මේ ඇක්ටිවිටි එක මම දාන්නම් group එකට අනිදාස් කරගෙන එන්න ඡේදේ පොතේ දාගෙන සාකච්ඡා කරමු පාඩමේ ප්‍රශ්න තියෙනම් පුතේ chat එකට message එකක් දාන්න ඔයාලට letter writing tute එකේ ඉතුරු letters ටිකක් බලමු වීඩියෝ එකක් දාන්න ඉන්න මම
ඉන්න පුතේ මම වීඩියෝ එක ෂෙයා කරන්නම්. මොකක්ද ඒ කතාවේ ගන්න පුළුවන් ආදර්ශය? අපි අද යාළුවා කියනවා එන්න බෑ කියලා. ඉඳේ තියෙන වතුර ටිකේ ඉඳනම ආයි ගොඩට එන්න බැරි වෙයි කියලා කියනවා. ඒක සබ්ටයිටල් නම් නෑ. ඊට පස්සේ අපි කතා කරමු පුතේ. තව ලෙටර්ස් ටිකක් තියෙනවා කතා කරන්න. අපේ බ්‍රහස්පතින්දා 4යි ක්ලාස් එක තියෙනවා. එහෙනම් පුතේ good night හැමෝටම මුත්තරණයි පරිස්සමෙන් ඉන්න. homework කරන් ඉන්න. homework ටිකම දාන්නම් මම බ්‍රහස්පතින්දා ක්ලාස් එක තියෙනවා. ඔයාලා ටයිම් ඇති කරන්න. එහෙනම් ක්ලාස් එක ඉවරයි පුතේ.